වෙනදා මතක් කරනට අමතක වෙලානේ. මටත් දැන් මතක් වුණේ මතක් කරේ නෑ නේද? නේ රශිනී. ආ ඔක්කොම නම් ටික දැම්මද? එක දෙක නම් ඔක්කොම දැම්මද? නමයක් ඉන්නවා. හොඳයි. මේක කඩන්න. එක්ස්පෑන්ඩ් කරා. 192 කඩන්න. එකේව 2.06 ඒවා 2.06. කඩන්න අනිත් එක 168. 1.1.1.3 ඔන්න එනවා ඩබල්. 0.4යි 1.1යි 1.0 එකයි බින්දුවයි ඊළඟට 0.1යි 0.3යි 1.1.0 හරි. දැන් මෙහෙම කඩාගත්තනේ. රයිට්? අන්තිම එකේ 0.1යි බින්දුවයි සොරි. බින්දුවයි එකයි බින්දු තුනයි 1.1.0 රයිට් හරි. ඕකේ. දැන් මේ IP address එක කිසියම් උපජාලයකට අයිති එකන්නේ. තේරුණාද? කිසියම් උපජාලයකට අයිති IP address එක. උපජාලයකට අයිති IP address එකක් වෙනකොට මෙයාගේ තියෙන්න පුළුවන් network ID එකක්. network ID එකක් තියෙන්න ඕන. first ID එකක් විතරක්ද මෙයාගේ තියෙන්නේ? නෑ. මෙතන තියෙන මොකක්ද? network address මෙතන මොකක්ද තියෙන්නේ? subnet එක ඒකේ කිව්වේ නෑනේ මට ඉස්සෙල්ලා. මට කිව්වද ඒක? කිව්වද? නෑ ඇයි ඒ? දිලුම්? ඇයි ඒ? තාම නිදිමතේ දින්නේ? මට දැන් දිලුම් සහ රශිනී විතරයි උත්තර දෙන්නේ. මේවා දන්නවා හැමෝම. host ID එකකුත් තියෙනවානේ මෙතන පොඩ්ඩයි. ඔන්න ඔහොමනේ වෙන්නේ. හරිද? උපජාලයකට අයිති IP address එකක් ගත්තාම මෙයා කොටස් තුනක් තියෙනවා. කොටස් තුනකට බෙදෙන. මේ කොටස් තුනට මම බෙදලා පෙන්නුවා. සොනාලි හංසිකා good morning. good morning sir. ආවනේ ක්ලාස් එකට. මොකද උනේ පරක් වුණාද නින්ද ගියාද? ඔව් සර්. හොඳයි. දාමු එහෙනම් දෙන්නගේ නම් දෙක group එකට. මේ විදිහට තියෙනවා.
කෑලි 3කට කැඩිලා මේ IP address එක. උපජාලයකට අයිති ජාල ලිපිනය පරිගණකය හොයද්දී පොඩි විශේෂිත වෙච්ච ක්‍රමයක් තියෙනවා. ටිකක් වෙනස්සේ. අපි තනි ජාලයකට අයිති ජාල ලිපිනය හොයද්දී එතෙන්ට තිබුණ උපජාල ආවරණයක්. උපජාල ආවරණයක් තිබුණා. ඒ උපජාල ආවරණයට අපි කිව්වා සම්මත උපජාල ආවරණය කියලා. default subnet mask. හැබැයි මෙයා සම්මත එකක් නෙවෙයි custom එකක්. custom subnet mask කියලා මෙයාට කියනවා. කොහොමද මෙයාගේ custom subnet mask එක හදාගන්නේ? අපි class C IP address එකක තනි ජාලයක් තියෙනවා නම් එයාට තිබුණ විශේෂිත වෙච්ච subnet mask එකක්. කොහොමද ඒක හැදුනේ? network ID එක සම්පූර්ණයෙන්ම network ID එක පැත්ත මොකක්ද උනේ? network ID එක පැත්තට මොකක්ද උනේ සම්පූර්ණයෙන් මෙතෙන්දී? 255 දන්නේ. network ID එක පැත්ත අපි binary වලින් කතා කරොත් network ID එක පැත්තට මොකක්ද උනේ සම්පූර්ණ මෙතෙන්? එක. අන්න හරි. මතකයි රශීන්ට. නේද? network ID එක පැත්ත සම්පූර්ණම එක වුණා. මේකෙදි subnet ID එකත් එක කරනවා නේද? බලමු. අන්න නැහැ. එක වෙනවා මේ ටික ඔක්කොම. හරිද? ඔන්න දැන් දිලුමුත් පොඩි කතාවක් කිව්වා. හරිද? දිලුම් කිව්ව පොඩි කතාවක්. මෙතන තියෙනවා subnet ID එකක්. දැන් මෙතන තියෙන විදිහට වෙනස් ඒ උපජාලෙදී වෙනස් නොවෙන්නේ මොකද්ද? ඒ උපජාලෙදී subnet ID එක. network ID එක දිගටම වෙනස් වෙන්නේ නැහැ. ඒ උපජාලයට අදාළව වෙනස් නොවන එක තියෙන්නේ subnet ID එක. අපි උපජාලයකට අදාළ network address එක හොයද්දි මොකද්ද කරන්නේ? subnet ID කොටසත් දිලුම් කිව්වා වගේ එක කරනවා. subnet ID කොටසත් අපේ දිලුම් කිව්වා වගේ මොකද කරන්නේ? එක කරනවා. එක කරලා මේ ගමන ගිහිල්ලා බලමු. දැන් subnet ID එක අපි එක කරගත්තා. එක කරගෙන ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? subnet ID එක එක කරගත්තනේ. දැන් මොකද්ද අපිට කරන්න තියෙන්නේ? ඊළඟ කාර්යය මොකද්ද? ඉතුරු ටික බිඳුව කරනවා. ඉතුරු ටික බිඳුව කරනවා. subnet mask එකනේ. එහෙමද වෙන්නේ? ඇන් කාර්යය වෙනවා. ඔව් ඇන් කාර්යය ගලපන්න කලින් මොකද්ද අපි කරන්නේ? network ID එක සම්පූර්ණ එක කරගත්තා. subnet ID එක සම්පූර්ණම එක කරගත්තා. ඉතුරු ටිකට මොකද්ද කරන්නේ? host ID එක බිඳුව කරගන්න. ඉතුරු ටික අපි
ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එකේදී කරා වගේ ඉතුරු පැත්ත තියෙන host ID එක පැත්ත first ID එක පැත්ත සම්පූර්ණයෙන්ම බිඳුව කරනවා. ඊළඟට කවුරුත් එක්කද ගලපන්නේ? සංකාරයත් එක්ක. and operator එකත් එක්ක ගැලපීම කරනවා. බලන්න ගලපලා අපිට වඩා ඔයගොල්ලන්ට ගලපන්න පුළුවන්. ඇයිදලු? ගලපන්න බලන්න. මං 1 උඩත් 1 තියෙන නිසා 1 කියලාම දැම්මා. ඉතුරු ටික ගලපන්න. 0.6 ඈ 0.6ක් 1 0.6 ඇයි එහෙම වෙන්නේ? I think and එකත් එක්කනේ ඇයි? ඊළඟ එක වෙන කවුරු හරි ගලපන්න. කවුද? සොනාලි ගලපන්න ඊළඟ එක. පළවෙනි එක එක ඊට පස්සේ දෙවෙනි එක බිඳුව තුන්වෙනි එක එක හතරවෙනි එක බිඳුව පස්වෙනි එක එක අනිත් ඔක්කොම බිඳුව. right. ඊළඟ එක කවුද ගලපන්නේ? සඳලිට පුළුවන් ද ගලපන්න ඊළඟ එක? හා සර් කියන්නේ. very good. ගලපන්න. 0.4යි ඊට පස්සේ 1යි 0යි 1යි 0. ඊළඟට මොකද්ද කරන්නේ? ඊළඟ එක කවුද ගලපන්නේ? 0.1 මෙහෙමද? හරිද? එකේ ඉතුරු ඔක්කොම එකේ 0.1 දාලා එකේ වහය කොහොමද එකේ වහයක් වෙන්නේ? කොහොමද එකේ වහයක් එන්නේ? 0.1 දාලා ඉතුරු ටික එකේ වහයක් එන්නේ කොහොමද? නෑ සර්. ඔක්කොම 0 ආනස ඈ පොඩ්ඩ ඔය ඇස් එක පොඩ්ඩක් ගාගන්න පොඩ්ඩක් දිලු. sorry sir වතුර පොඩ්ඩක් ගාගන්න දිලු. ඔව් 0.1 ඊළඟට 0.3යි ඔක්කොම ඊට පස්සේ තෝ ඔක්කොම බින්දු ටික 0.0 හරිද? හරි නේස මට එතන තමයි වැරදුනේ. කොහෙද වැරදුනේ? අන්තිමේට දන්නේ නැතුව එකේ වහයක් දාලා ඒ අර පොඩ්ඩක් දැන් නැගිට්ටද? දැන් හරි සර්. දැන් බලන්නකො මොකක්ද වෙලා තින්නේ කියලා. උත්තරයක් ඇවිල්ලාද? මේ කීයද? මෙතන කීයද? 100 192 192යිලු. මන් දන්නේ නැහැ කියනවා එහෙම. right 168 අශිනි කියන 168යිලු බලමු. 10යි 10යි කවුද කියන්නේ 10 කියලා? මම ඊට පස්සේ 64 64 චුට්ටක් පොඩි කරමුනේ නැත්තම් පේන එකක් නේ. පේනව නෙමෙයි ගන්න ඔයගලන්ට. ඔව් සර්. පේන. අනිතා ඇස් පේන නිසා හරි. right. ඔන්න. ප්‍රශ්නෙට උත්තරේ සොයාගත්තා.
තේරුණාද ප්‍රශ්නෙට උත්තරේ සොයාගත්තු හැටි? උපජාලයක් සම්බන්ධව තියෙනකොට උපජාලයකට සම්බන්ධ කිසියම් ජාල IP ඇඩ්‍රස් එකක් දුන්නොත් ඒ IP ඇඩ්‍රස් එකට අදාළ උපජාලයේ ජාල ලිපිනය හොයන්නේ කොහොමද? කම්පියුටර් එක හොයන්නේ මෙන්න මෙහෙමයි. ඒක තමයි මෙතන මේ කියලා දීලා තියෙන්නේ. තනි ජාලයක් දුන්නොත් කොහොමද ඒකට අදාළ ජාල ලිපිනය හොයන්නේ? තනි ජාලයක IP ඇඩ්‍රස් එකක් දුන්නොත් කොහොමද ඒකට අදාළ ජාල ලිපිනය හොයන්නේ? උපජාලයකට අදාළ IP ඇඩ්‍රස් එකක් දුන්නොත් කොහොමද ඒ උපජාලයට අදාළ ජාල ලිපිනය හොයන්නේ? පැහැදිලිද? Default subnet mask and custom subnet mask. තනි ජාලයකට අදාළ ජාල ලිපිනයක් දීලා ඒ ජාලයට අදාළ තනි ජාලයකට අදාළ IP ලිපිනයක් දීලා ඒ ජාලයට අදාළ ඒ IP ලිපිනේ අයිති වෙන ජාල ලිපිනය හොයන්න කිව්වොත් එතෙන්දි පාවිච්චි කරන්නේ default subnet mask. හරිද? ඊළඟට කිසියම් උපජාලයකට අයිති IP ඇඩ්‍රස් එකක් දීලා ඒ IP ඇඩ්‍රස් එක අයත් වෙන උපජාලයේ ජාල ලිපිනය හොයන්න කිව්වොත් එතෙන්දි පාවිච්චි කරන්නේ මොකද්ද? custom subnet mask. ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එකේදී මොකද්ද සිද්ධ වෙන්නේ? ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් එතන තියෙන්නේ network ID එකක් සහ host ID එකක් විතරයි. එතෙන්දි මොකද්ද වෙන්නේ? network ID එකේ පැත්ත සම්පූර්ණම එක වෙනවා. host ID එකේ පැත්ත සම්පූර්ණම බිඳුව වෙනවා. custom subnet mask එකක් තියෙනවා නම් ඒ කියන්නේ එතන තියෙනවා ඒ අදාළ ලිපිනය කොටස් තුනකට බෙදෙනවා. network ID එකක්, subnet ID එකක් සහ host ID එකක්. එහෙමනම් එතෙන්දී network ID එක සහ subnet ID එක පැත්ත සම්පූර්ණම එක වෙනවා. host ID එක පැත්ත සම්පූර්ණම මොකද්ද වෙන්නේ? බිඳුව වෙනවා. ඔය ආකාරයට තමයි අපි custom subnet mask එක සහ default subnet mask එක පාවිච්චි කරන්නේ. default subnet mask එකක් පාවිච්චි කරන්නේ තනි ජාලයකදී අදාළ ජාල ලිපිනය හොයන්න. custom subnet mask එක පාවිච්චි කරන්නේ උපජාලවලට කඩලා තියෙනවා නම් ඒ උපජාලවල අදාළ ජාල ලිපිනය සොයා ගන්න. පැහැදිලිද දැන්? හැමෝටම? ඔව් සර්. ඔව් සර්. හසුන්ත, සුදීප, සොනාලි ඔව් සර්. සොනාලි සහ බිනරි ඉන්නවද? නින්ද ගිහිල්ලද දන්නේ? සර් කස්ටම් ID එක ඔව්. මේ කස්ටම් සබ්නෙට් මාස්ක් එකේ ඔව්. සබ්නෙට් ID එක එක වෙලා තියෙන්නේ. ඔව්. ඒක පොඩ්ඩක් කියලා දෙන්නකො චුට්ටක් අයිම. හා. දැන් නංගි ඉන්නවද උතන? ඔව් සර්. ඉන්නවා. නංගි පොඩ්ඩක් හයියෙන් කතා කරන්න ඕන. දැන් නංගි එදා පාඩමේ හිටියා. සොනාලිගේ නංගි පාඩමේ හිටියා. දැන් සොනාලිගේ නංගිට තේරුණාද එදා මොකද්ද උනේ කියලා කතාව? ඔව් සර්. නෑ. තේරුණාද? ඔව්. අන්න එහෙම හයියෙන් උත්තර දෙන්න ඕන.
අක්කා අට වහලක් දන්නේ. අට වහගෙන ඉන්නවත් දන්නේ නැහැ මේක. ආ? අයියෙන් උත්තර දෙන්න ඕන. එදා පාඩමේදී ඔයාලට තේරුණා මොකද්ද මේ වෙනස අපිට අර ඔයගොල්ලෝ පාවිච්චි කරපු සාමාන්‍ය විදියට ගිහිල්ලා සාමාන්‍ය සබ්නෙට් මාස්ක් එකෙන් ගිහිල්ලා ඔයාලට හොයන්න බෑ කියලා මේ උපජාලේ දාල ජාල ලිපිනේ. බලන්න මෙතන මේ ටික මතකයිද කියලා ඔයගොල්ලන්ට බිනරිට? එදා කරා මේ යට ටික අයින් කරන්න උඩ ටික ගැන කතා කරේ. එදා කරා මේ ටික සමාන වුණේ නැහැ. හැබැයි අද මේ දෙක සමාන කරලා පෙන්වුවම. බිනරිට තේරුණාද අද මේ කියලා දීපු දේ? මම මේ සොනාලිකින් නේ බිනරිකින් අහන්නේ මොකද බිනරි එදා ක්ලාස් එකේ හිටපු නිසා. බිනරිට තේරුණෙත් නැද්ද? අර කස්ටම් සබ්නෙට් මාස්ක් එකේ කාපු විදිහේ තමයි. හරි. ඔව් කස්ටම් සබ් දිලුම් ගියාද අයින් මොකද උනේ? ජොයින් වුණානේ. ඔව් කස්ටම් සබ්නෙට් මාස්ක් එක කියලා එකක් අරගන්න උනේ මොකද? අපිට ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක පාවිච්චි කරලා කිසියම් උපජාලයක ජාල ලිපිනය හොයන්න බෑ. ඒක ඔයගොල්ලෝ එදා එක්ස්පීරියන්ස් කරා. අත්දැකීම් ලැබුවා. ඒ ගැන. රයිට්? ඒ නිසා කිසියම් උපජාලයකට අයිති ජාල ලිපිනයක් හොයන්න නම් ඒකට තියෙනවා වෙනම ක්‍රමයක්. ඒ මොකද්ද? දැන් අපි උපජාලයකට අයිති ලිපිනයක් ගත්තොත් ඒ ලිපිනය ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවනේ. කිසියම් උපජාලයකට අයිති ලිපිනයක් ගත්තොත් ඒ ලිපිනය බෙදෙනවා ප්‍රධාන කොටස් තුනකට. මොකද්ද බෙදෙන ප්‍රධාන කොටස් තුන? කියන්න බලන්න ඔය දෙන්න. කිසියම් උපජාලයක. ඔව් කියන්න. SID host ID. හරි. SID කියන්නේ මොකද්ද? subnet ID. right හොඳයි. තනි ජාලයකට අයිති ලිපිනයක් නම් එයා කොටස් කීයකට බෙදෙනවද? දෙකයි. right. අපි හිතමු මෙන්න මේ IP address එක. මේ address එක තනි ජාලයකට අයිති. සොනාලි. හරිද? මේ address එක තනි ජාලයකට අයිති. මෙයාගේ ජාල ලිපිනේ ඔයා හොයන්නේ කොහොමද? සම්මත උපජාලාවරණය පාවිච්චි කරලා. කොහොමද හොයන්නේ? මේ මොන ක්ලාස් එක IP address එකක්ද කියන්නකෝ ඉස්සෙල්ලා? C class එක. ඔව් C class එක. C class එකක නම් අදාළ සම්මත උපජාලාවරණය මොකක්ද මෙයාට? 255 බිංදුව. හරිනේ මම ලිව්වා. ඔව් 255 බිංදුව. දැන් මට මේක පාවිච්චි කරලා මේ ජාලයට අයිති ජාල ලිපිනේ වා කියන්න ඕන. හරි ලේසි. බිංදුව. කොහොමද ඒක ගත්තේ? ලොක්කා වගේ කිව්ව කොහොමද ගත්තේ? network IT එක මේ මොකද? network ID එක වෙනස් වෙන්නේ නැහැ C class එකේ. නෑ. net ID වෙනස් වෙන්නේ නැහැ. ඕනම ක්ලාස් එකක A ක්ලාස්ද B ක්ලාස්ද C ක්ලාස්ද ඕනම ක්ලාස් එකක network ID එක වෙනස් වෙන්නේ නැහැ. first ID එක තමයි වෙනස් වෙන්නේ.
සොනාලි උත්තරේ ගත්තේ කොහොමද? ආ සර් ඒකේ නෙට්වර්ක් ID එක 192 168 30 නිසා ඒක වෙනස් වෙන්නේ නැති නිසාද එහෙම ගත්තේ. කොහොම ගත්තේද? ඒ කියන්නේ 192 168 30 බිංදුව කියලා ගත්තා. හරිනේ. ඒක වෙනස් වෙන්නේ නැහැ කොහොමද? ක්ලාස් C එකක නෙට්වර්ක් ID එක වෙනස් වෙන්නේ නැහැ. host ID එක තමයි වෙනස් වෙන්නේ. එතකොට අපි host ID එක පැත්තෙන් තමයි host ID එක පැත්තෙන් ගත්තොත් එතන අපිට ක්‍රමයක් තියෙනවනේ හිතන්න අපි කතා කරානේ කලින් host ID එක ගත්තොත් host ID එක host ID එක පැත්තට octet 8ක් තියෙනවා. sorry මේ host ID එක පැත්තට තියෙනවා bits කීයක්ද? host ID එකට bits කීයක් තියෙනවද? host ID එක කියන octet එකට bits කීයක් තියෙනවද? 8ක් තියෙනවා. 8ක් තියෙනවා. එතකොට මේ bit 8 අපිට දුවන්න පුළුවන් පරාසය කීයද? bit 8 ඇතුළත host ID එක පැත්තේ bit 8ක් තියෙනවා නම් ඒ bit 8 ඇතුළත අපිට වෙනස් වෙන්න පුළුවන් පරාසය කීයද? වෙනස් වෙන්න පුළුවන් පරාසය කීයද? ඒ bit 8ම බිඳුව වුණොත් මොකක්ද ලැබෙන පිළිතුර? bit 8ම බිඳුව වුණොත් මුළු ජාලයේම net address එක. නෑ දිලු පොඩ්ඩයි. bit 8ම බිඳුව වුණොත් බිඳුව. එතකොට bit 8ම එක වුණොත් මොකක්ද ලැබෙන්නේ? 255. ඔව්. එතකොට අපිට කොච්චර අතර දිවෙන්න පුළුවන්ද මේ සද්දලි අහපු ප්‍රශ්නෙට මම කියන්නේ කොච්චර දිවෙන්න පුළුවන්ද? 0යි 255 අතර. 0යි 255යි අතර. එතකොට net ID එක ස්ථාවරව තියාගෙන අපිට වෙනස් කරන්න පුළුවන් host ID සඳලේ 0 ඉඳලා 255 වෙනකම්. 0 ඉඳලා 255 වෙනකම් වෙනස් කරන්න පුළුවන්. හරිද? එතකොට කීයක් වෙනස් කරන්න පුළුවන්ද අපි දැන් 0 ඉඳලා 255 වෙනකම් ගත්තොත් ලිපින වශයෙන් ගත්තොත් ලිපින කීයක් වෙනස් කරන්න පුළුවන්? සඳලි 256. right okay 256ක් දක් ලිපින 256ක් ලැබෙනවා. ඒ 256 ඇතුළත අපිට වෙනස් කරන්න පුළුවන් කම්පියුටර්ස්. පැහැදිලිද 256ක් ලැබුණේ කොහොමද කියලා සඳලි? තාම පැහැදිලි මදි වගේ. ඔව්. හරි මං එතෙන්ට එන්නම් පොඩ්ඩක් ඉන්න සඳලි. මං එතෙන්ට එනවා. දැන් ඔය ගැන පොඩ්ඩක් හිත ඉන්න. මං සොනාලිගේ ප්‍රශ්නේ විසඳලා එන්න. නැත්තම් සොනාලි තරහ වෙනවා. right? ඔව්. දැන් සොනාලි මෙයා අපි බයිනරි කරගත්තනේ. දැන් මට 168ත් බයිනරි කරන්නකෝ යා. ඉක්මනට 10 නෑ 10 නෙමෙයි 1.0 මම කරගත්තා. දැන් ඊළඟ එක බයිනරි කරන්නකෝ. 30 බයිනරි කරන්නකෝ. ටක් ගාලා. කෝ 0.3යි 1.3යි 0.1. right ඊළඟ එක ඊළඟ එක බයිනරි කරන්න. Uh, 54 නේද? ඒ චුට්ට කෝ කෝ චුට්ටක් ඉන්න සර්. ඒවා 6.1.
දැන් මෙතන මෙයාව මං ගලපන්න යන්නේ 30 වැරදි නේද සර්? ආ තුන්වෙනි ඔක්ටේටේ වැරදි නේද? තුන්වෙනි එකද 1.1 සර්. මෙතන නේද අන්තිමට 1.0. දැන් ගන්න බාන උත්තරේ 1යි අනිත් ඔක්කොම බින්දු පළවෙනි ඔක්ටේට් එකේ දෙවෙනි ඔක්ටේට් එකේ 1යි බින්දුවයි බින්දු ගන්න හරිද කියලා හරි රයිට් ඔව් කියන්න දෙවෙනි එකේ 1යි ආ බින්දුවයි 1යි බින්දුවයි 1යි බින්දු 3යි රයිට් ඕකේ දෙවෙනි එකේ නෑ තුන්වෙනි එකේ බින්දු 3යි එකේවා 4යි බින්දුවයි ඊළඟ එකේ සර් මේ අර කස්ටම් ID ඊළඟ එකේ කස්ටම් සබ්නෙට් මාර්ක් කස්ටම් කතන්දරයක් නැහැ නේ මෙතන කස්ටම් කතාවක් නැහැ නේද කස්ටම් එකට යන්න ඕනේ නැහැ දැන් මෙන්න ඔයාට හොයන්න ඕන ජාල ලිපිනය මේ ඇවිල්ලා තනි ජාලයක හොඳ මේ ඇවිල්ලා තනි ජාලයක මෙහෙම නෙවා තනි ජාලයක හොයන්නේ එහෙම නේද නෙට්වර්ක් ID එක පැත්ත සම්පූර්ණම එක කරා හොස්ට් ID එක බිඳුව කරා ඔහොමනේ තනි ජාලයක හොයන්නේ එහෙමද ඔව් සර් right හොඳයි දැන් හිතන්න ඔය තනි ජාලයක් තියෙනවනේ මේ 253 කියන එක උපජාල 4කින් තියෙන උපජාල 4ක් තියෙන තැනකින් කිසියම් එක උපජාලයකට අයිති වෙනවා කියලා. එහෙම හිතන්නකෝ. උපජාල 4ක් තියෙන තැනකින් කිසියම් එක උපජාලයකට අයිති වෙනවා කියලා හිතන්න 253 කියන එක. දැන් එහෙම හිතලා ඔයා බලන්න මෙහෙම ගැලපුවොත් ඔයාට එයිද ඒ තනි උපජාලේ ජාල ලිපිනය? නෑනේ. එයිද? නෑනේ සර්. නැහැනේ. ඕක අර ඔව් දැනුත් ගලපලානේ තියෙන්නේ මේ විදියට. නෑනේ එතකොට. මේ ඇවිල්ලා තියෙන්නේ තනි ජාලේ මේ තනි ජාලයට අදාළ ජාල ලිපිනය. මෙයාගේ දැන් මෙයා කිසියම් උපජාලයකට අයිති වෙනවා කියලා කියනවනම් ඒ කියන්නේ උපජාල 4ක් තියෙන තැනකින් එක උපජාලයකට අයිති වෙනවා කියලා කියනවනම් එතෙන්දි මොකද්ද වෙන්න ඕන? උපජාල 4ක් තියෙනවනම් සබ්නෙට් ID එක ගන්න බිට් කීයක් වෙනස් වෙනවද? 2යි. මට කියන්නේ මේ වෙනස් වෙන බිට් දෙක මොකද්ද කියලා? වම් පැත්තේ බිට් එක. මේ දෙක. මේ දෙක වෙනස් වෙනවා. හරිද? මේ දෙක විතරයි වෙනස් වෙන්නේ. එහෙනම් මොකද්ද වෙන්නේ? උපජාලයකට අදාළ සම්මත උපජාලයක් මොනවාද? සම්මත උපජාල ආවරණයක් ගැන කතා කරද්දී සම්මත කතාව අයින් වෙනවා. කස්ටම් සබ්නෙට් මාස්ක් එකක් වෙනවා. කස්ටම් සබ්නෙට් මාස්ක් එකේදී මොකද්ද වෙන්නේ? නෙට්වර්ක් ID එකේ පැත්ත සම්පූර්ණම එක වෙනවා. සබ්නෙට් ID එකේ පැත්තත් සම්පූර්ණම එක වෙනවා. එහෙනම් මෙතන මොකක්ද එක වෙන්න ඕන බිට්ස් ප්‍රමාණය කීයද? බිට්ස් 2යි. මේ බිට්ස් දෙක එක වෙනවා.
බිට්ස් දෙක එක වෙනවා. හරිද? දැන් බිට්ස් දෙක එක වුණාට පස්සේ උත්තරේ ගලපලා ගන්න මෙතෙන්. පළවෙනි අනිත් ටික හරිනේ. මේ ටික ඔක්කොම හරිනේ. දැන් මේ ආපු ගමන ඔක්කොම හරිනේ. හරිද? එතන මෙතෙන්දි මොකද්ද වෙන්නේ? ඒ දෙක එක වෙනවනේ. එච්චරයිනේ වෙන්නේ. ඔව්. තව බිඳුවක් එනවා. ඔන්න. ඕකනේ උනේ. එතකොට දැන් මේක ඩෙසිමල් කරන්නකෝ. අනිත් ඒවා 192යි 168යි 30යි 188. අන්තිම දෙක ඔව්. බලන්න කීයද කියලා. 192 64ටනේ කැඩෙන්නේ නේද? ආ 64ටනේ කැඩෙන්නේ. ඔව්. එතකොට කීයද වෙන්නේ? 192යි. දැන් බලන්න මේ හා සම්බන්ධ උදාහරණ අපි කරලා තියෙනවා කලින්. මේ උපජාල හතරක් හා සම්බන්ධ උදාහරණ කරලා තියෙනවා කලින්. ඒ උපජාල හතරක් හා සම්බන්ධ උදාහරණවලදී බලන්න ඒ උපජාලවල අපි දෙන්න පුළුවන් නිකුත් කරන පළවෙනි IP එකයි හැම උපජාලකම නිකුත් කරන පළවෙනි IP එකයි නිකුත් කරන අවසාන IP එකයි හොයලා තියෙනවා. එතකොට ඒ නිකුත් කරන පළවෙනි IP එක සහ අවසාන IP එක network address එකටයි broadcast address එකටයි අපි සමානයි කියලා කියලා තියෙනවා. දැන් බලන්න ඒකත් එක්ක මේක ගැලපෙනවද කියලා සොනාලි. මේ ගත්තු 192 කියන උත්තරේ ඔයා බලන්න කලින් කරපු උදාහරණ ඇති. අපි උදාහරණත් ඇති අභ්‍යාසත් ඇති. ඒවත් එක්ක ගැලපෙනවද කියලා බලන්න. ගැලපෙනවද? නෑ. ගැලපෙන්නේ නැහැ. උදාහරණ කළා නැද්ද කලින්? චුට්ටක් ඉන්න සර් අපි අර ආයෙ නැති දවස්වල ප්‍රශ්න වලට හිටියේ නෑනේ. ඒවා කොහොම ආවේ නැති දවස්වල පොතේ නැද්ද ඒවා? කොළවලනේ සර් නෝට් එක විතරයි ලියාගත්තේ ප්‍රශ්න ටික දැක්කේ නෑ. දැන් කොළවල කරපුවකෝ. ප්‍රශ්න තියෙන්නේ 4ක් වගේ තමයි. ඒවා දැන් තියනවද උතන? ඔව් සර්. 4ක් නෙමෙයි ඊට වඩා කරානේ දිලු. 4කට වඩා කරලා ඇති. කොළවලත් කරා පොතෙත් කරා. එහෙම නේද? වෙනස් සර් නේ. වෙනස් කියන්නේ? ඇයි එකේ ඔක්කොම හොස්ට් ID එක බිඳුව කරලා තියෙනවනේ. ඉතින් මේකේ මේ අර SID එකත් එක කරලානේ. දැන් මං අන්තිමට දුන්න ප්‍රශ්නේ බලන්නකෝ. අන්තිමට දීපු ප්‍රශ්නේ මම ඔයගොල්ලන්ට කිව්වා ඒ හැම අදාළ උපජාලවල පළවෙනි සබ්නෙට් එක සහ අවසාන සබ්නෙට් එක හොයන්න කියලා. හොයාගත්තද ඒක? අන්තිමට කරපු ප්‍රශ්නේ බලන්නකෝ. අන්තිමට කරානේ ප්‍රශ්නයක්. අන්තිමට කරා ප්‍රශ්නයක්. ඒ කරපු ප්‍රශ්නේ බලන්න මොකද්ද දීලා තියෙන්නේ කියලා. අන්තිමට 70 කියලා එන IP address එකක් 192යි 168යි 10යි 70 නේ. ඔව් එතෙන්දී මං කිව්වා උපජාල 4කට බෙදෙනවා කියලා. ඔව්. ඊට පස්සේ මං network address එක 192යි 168යි 10යි 64යි විත් තියෙන්නේ. ඊට පස්සේ ආරම්භක IP ලිපිනේ 65 192යි 168යි 10යි 65 අවසාන එක 127. ඒකත් එක්ක බලද්දි මේක හරි. ඒකත් එක්ක බලද්දි හරි කියන්නේ. ඒ රටාවට ගිහිල්ලා බැලුවොත් මේක හරි නේද? 192 කියන්නේ. ඔව්. ඒ රටාවට ගිහිල්ලා බැලුවොත් හරි. ඉතින් ඒ කියන්නේ මේ උත්තරේ හරි. ඔව්. දැන් එහෙනම් අමතක කරන්න බෑ ওই කතාව. සර්.
හරිද? තේරුණාද මේක පැහැදිලිද? බිනරිට ඔව් සහ සුනාලිට. තේරුණා සර්. හරි සර්. රයිට්. ලියාගමු ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් ලියාගමු. සර් IP කොලයකද? කොලයකද? කොලයක දෙනවා. හැබැයි මං එදත් කිව්වා කොලවල ලියන ටික වෙනම ෆයිල් එකක් අරගන්න. ෆයිල් කරන්න. අභ්‍යාසය කියලා දාලා දිනේ දාලා ෆයිල් කරන්න. මට ඕන වෙනවා ඒ ටික. හරිද? මං කියන තැන්වල ප්‍රශ්න කීයක් දීලා දේද දැනට? බලන්න මට මතක නැහැ. දැන් මතක නැහැ. මට බලලා කියන්න පුළුවන්. මට මතක නැහැ ප්‍රදීප ප්‍රශ්න ගන්න. මට බලලා කියන්න පුළුවන්. ඊළඟ දවසේදී මං කියන්න බලලා. මේ වෙලේ මගේ අයිඩියා එකේ නෑ දීපු ප්‍රශ්නක. ප්‍රශ්න දුන්න සෑහෙන්න. දිලුම් රෂිනේ. ප්‍රශ්න කරා සෑහෙන්න අපි නැද්ද? ඔව් සර්. ඔව්. දැන් තියනවාද මේ කරපු ප්‍රශ්න ළඟ? ඒවා ඕන? ඔව් තියෙන. අර තියෙනවා සර්. කොලවල කරපුවා මං කොලේ කරපුවත් ලස්සනට කරන්න ඕන. සහ මං අන්තිම දවසේ කිව්වා ෆයිල් එකක් ගන්න කියලා මේවට. ෆයිල් එකක් අරගෙන ෆයිල් කරන්න ප්ලීස්. අනිවාර්යෙන් ෆයිල් කරගන්න. මට අවශ්‍ය වෙනවා. ලියා ගන්න මෙන්න මේ IP address එක. ඔක්කොම ඉතින් 193යි 193යි හැමදාම 193න් 92න් 193යි 170යි 5යි 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 221 193යි 70යි 5යි 221 යන ලිපිනය යන ලිපිනය යන ලිපිනය යන ලිපිනය යන ලිපිනය උපජාල 7කින් සමන්විත උපජාල 7කින් සමන්විත උපජාල 7කින් සමන්විත ආයතනයක කිසියම් උපජාලයකට අයත් වේ. කිසියම් උපජාලයකට අයත් වේ. කිසියම් උපජාලයකට අයත් වේ. එම උපජාලයේ ජාල ලිපිනය හා එම උපජාලයේ ජාල ලිපිනය හා විකාශ ලිපිනය කුමක්ද? ජාල ලිපිනය හා විකාශ ලිපිනය කුමක්ද? ප්‍රශ්නේ තේරුම් ගන්න. right? එම උපජාලයේ පරිගණක පහක් සඳහා නිකුත් කළ හැකි IP ලිපින පහක් දක්වන්න. එම උපජාලයේ IP පරිගණක පහක් සඳහා නිකුත් කළ හැකි IP ලිපින පහක් දක්වන්න.
ඉහත සඳහන් කරන ලද ජාල ලිපිනයට අදාළ ඉහත සඳහන් කරන ලද ජාල ලිපිනයට අදාළ උපජාල ආවරණය කුමක්ද? ඉහත සඳහන් කරන ලද ජාල ලිපිනය කියන්න එපා. ඉහත සඳහන් කරන ලද ලිපිනයට අදාළ IP ලිපිනයට අදාළ ඉහත සඳහන් කරන ලද IP ලිපිනයට අදාළ උපජාල ආවරණය කුමක්ද? උපජාල ආවරණය කුමක්ද? එම උපජාල ආවරණය භාවිතා කරමින් ඉහත සඳහන් IP ලිපිනයට අදාළ එම උපජාල ආවරණය භාවිතා කරමින් ඉහත සඳහන් IP ලිපිනයට අදාළ ජාල ලිපිනය නැවත සොයා ගන්න. එසේ සොයාගත් ජාල ලිපිනය සහ පෙර සොයාගන්නා ලද ජාල ලිපිනය අතර කිසියම් වෙනස්කමක් පවතීද නැද්ද යන්න දක්වන්න. හරිද කතාව? තේරුණාද? හරි සර්. රශිනි, සොනාලි, කසුනි, හැනා සද්දයක්වත් නැහැ. හරි සර්. right. හැනා ඊට පස්සේ තව ඉන්නවා දරුවෙක් මට ඒ නම මතක නැහැ. අස්සෙන් ඉන්නව නම පේන්නේ. ඔව්. සඳුනි කල්පනා තේරුණාද මේ කියපු ප්‍රශ්නේ? සඳුනි පුතේ සඳුනි කතා කරන්නේ නැහැ මං හිතන්නේ නේ. සුදීප අංජල ඔව් සඳුනි කල්පනා මං කියපු ප්‍රශ්නේ තේරුණාද ඔයාට පුතේ? හරි රයිට් එහෙනම් උත්තරේ ගමු. අංජිල කොමේක අංජිල සද්දයක් නැහැ. හරි අංජිල ඉන්න. එහෙනම් වැඩේ කරමු. හරිනම් ප්‍රශ්නෙට උත්තරය යොමු කට්ටිය. රයිට් හොයන්නකෝ. ලස්සනට හොයන්න ඕන කොලේ.
සර් සර් නෑ. සර් ඔව් පුතා. සර් ඔය අපි කලින් අර කරේ මේ ඔය 192 168 30 253 එකේ ඔව්. සර් ඒකේ ඔය අර මේ 255 255 බිඳුවට ලියපු ඔය IP address එකේ මේ එළියලා තියෙන්නේ ජාල ලිපිනයයි විකාශ ලිපිනයයිනේ නේද සර්? ඔව් 255 විදියට හදාගත්තේ ජාල ලිපිනය සම්පූර්ණව මොකක්ද කරේ ජාල ලිපිනය එක කරන්න ඕනේ. දැන් තනි ජාලයක හොයනවා නම් ජාල ලිපිනය එක කරන්න ඕන සම්පූර්ණයෙන්. sorry network ID එක එක කරන්න ඕන. හරිද? network ID එකට ඔතන octet කීයක් තියෙනවද? network ID එකට octet 3ක් තියෙනවනේ. ඒ කියන්නේ octet 3ම අපි එක කරන්න ඕන. ඒ එක කරන නිසා තමයි 255 විදියට හැදුනේ. පැහැදිලිද? ඔව් සර්. ඔව් ඊට එතකොට පස්සේ ඊළඟ ඔක්ටේට් එක ඒ කියන්නේ හොස්ට් ID එකට අදාළ ඔක්ටේට් එක සම්පූර්ණ බිඳුව කරන්න ඕන වුණා. ඒ නිසා ඊළඟ එක බිඳුව වුණා 255 බිඳුව. ඒ හැදුවේ අපි තනි නෙට්වර්ක් එකකට. තනි නෙට්වර්ක් එකක නෙට්වර්ක් ඇඩ්‍රස් එක හොයනවා නම් තමයි ඒ ක්‍රමේ පාවිච්චි කරේ. හැබැයි සබ්නෙට් එකක කියන්නේ උපජාලයක ජාල ලිපිනය හොයනවා නම් මේක ඊට වඩා වෙනස් වෙනවා. ඇයි දැන් එතකොට තනි නෙට්වර්ක් එකක තියෙන්නේ කොටස් දෙකයි. නෙට්වර්ක් ID එක සහ හොස්ට් ID එක. සබ්නෙට් එකක ගත්තොත් සබ්නෙට් එකක් ගත්තොත් ඒ කියන්නේ උපජාලයක් ගත්තොත් උපජාලයක තියෙන IP ලිපිනයක තියෙනවා කොටස් තුනක්. නෙට්වර්ක් ID එක, සබ්නෙට් ID එක සහ හොස්ට් ID එක. එතකොට එතෙන්දී එහෙනම් හොස්ට් ID එක ඇරෙන්න නෙට්වර්ක් ID එක සහ සබ්නෙට් ID එක කියන දෙකම එක වෙන්න ඕන. හරිද? හොස්ට් ID එක බිඳුව වෙන්න ඕන. ඒ විදිහට තමයි සබ්නෙට් එකක කස්ටම් සබ්නෙට් මාස්ක් එක හැදෙන්නේ. තේරුණාද? ඔව් සර් තේරුණා. අර සර් මට අර මේ ඔය අර C ක්ලාස් එක හැම වෙලාවෙම අන්තිමටම ඔය ලියලා තියෙන 255 3යි බිඳුවයි ඒ විදිහට දෙන්නේ සර්. මොකද්ද 250 C ක්ලාස් එකක C ක්ලාස් එක අන්තිමටම මේ ඔය කිව්වේ අර කියන්නේ සර් මට කියලා දෙන්නම් කිව්වේ 255යි 256 වෙනකන්. හරි හරි. ඔව් මෙහෙම දෙයක්. ඔව් මට ඒක ඇතෑරුණා. sorry. ආයි පොඩ්ඩක් මතක් කරා නම් හොඳයි පුතේ. හරිද? මෙහෙමයි. දැන් C ක්ලාස් එක ගත්තොත් පොඩ්ඩයි. මේකෙම පැත්තකට ගමු. මේ ඇඩ්‍රස් එකම ගමු. right හොඳයි. දැන් මෙයා ඇවිල්ලා ක්ලාස් C IP address එක ගන්න සඳලි.
ඔව් සර්. ඔව් මෙයා ක්ලාස් C IP address එක. ක්ලාස් C IP address එකක් වුණාම දැන් ඕනම IP address එකක් ගත්තොත් අපි නිකන් ඕනම IP address එකක් කියන්නේ මේ උපජාල ගැන හිතන්නේ නැතුව subnets ගැන හිතන්නේ නැතුව ගත්තොත් ඕනම IP එකක් ඒ කියන්නේ class C එකක් class B එකක් class A එකක් class E එකක් ගත්තොත් ඕනම IP address එකක් සාමාන්‍ය විදියට කොටස් දෙකක් තියෙනවා එකක් තමයි network ID එකයි network ID එක සහ host host ID. ID එක හරිද හරි. ඒ IPs වල network ID එකට අදාළ කොටස කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ ඒක constant ඒ කියන්නේ එයා වෙනස් වෙන්නේ නැහැ ස්ථිරයි right වෙනස් වෙන්නේ host ID එකට අදාළ කොටස හරිද එතකොට මේ class C IP address එකේ මේ 192 168 30 කියන කොටස network ID කොටස ස්ථාවරව තියාගෙන එයා constant තියාගෙන මේ host ID පැත්ත අපිට වෙනස් කරන්න පුළුවන්. host ID පැත්ත වෙනස් කරන්න පුළුවන් ප්‍රමාණය අපි බලන්න ඕන කොහොමද කියලා. host ID එක මොන විදියටද අපිට කොච්චර දුර දක්වා වෙනස් කරන්න පුළුවන්ද කියලා අපි බලන්න ඕන. ඒකට අපි මොකක්ද කරන්නේ? මේක ඉස්සෙල්ලා හදාගමු බයිනරිස් වලට. මොනවා කැඩුවා මේක බයිනරිස් වලට. right. එතකොට මම මේක වෙනස් කරනවා වෙන කලර් එකකින් network ID එක. first ID එක තියෙනවා කහ පාටින්. එතකොට මේ රෝස පාටින් තියෙන ටික වෙනස් කරන්න බෑ සඳලි. stay මේ constant. වෙනස් වෙන්නේ නැහැ. මේ කහ පාටින් තියෙන ටික තමයි වෙනස් වෙන්නේ. මේ කහ පාටින් තියෙන එකේ වෙනස් කරන්න පුළුවන් උපරිම අගය කීයද? මේ කහ පාට කොටසින් තියෙන ඔක්ටේට් එකේ දැන් මේ ඔක්ටේට්ස් 4ක් නේ තියෙන්නේ. ඔක්ටේට් එකක් කියන්නේ මෙතන බිට් 8ක් තියෙනවා. බිට් 8ක් තියෙන නිසා එකකට කියනවා එක ඔක්ටේට් එකක් කියලා. එතන මෙතන ඔක්ටේට්ස් 4ක් තියෙනවා. මේ ඔක්ටේට්ස් 4න් අන්තිම ඔක්ටේට් එක කියන්නේ host ID එකට අදාළ ඔක්ටේට් එක. වෙනස් කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය කීයද? 256. උපරිම වැලියු එක නෑ 256 නෙමෙයි. උපරිම වැලියු එක මෙයා මේ බිට් 8ම එක කරොත් තමයි පේන්නේ මෙයා වෙනස් කරන්න පුළුවන් උපරිම වටිනාකම මෙච්චරයි මෙන්න. වෙනස් කරන්න පුළුවන් උපරිම වටිනාකම මෙච්චරයි. ඒ කියන්නේ මේ 8ම එන බිට් 8ම එක කරා. තේරුණාද? ඔව් සර්. right. මෙයා වෙනස් කරන්න පුළුවන් අවම වටිනාකම කීයද? මේ අනුව මට කියන්න මෙයා වෙනස් කරන්න පුළුවන් අවම වටිනාකම කීයද කියලා? බිඳුවනේ. ඔක්කොම බිඳුවද? ඔව්. ඔව්. වෙනස් කරන්න පුළුවන් අවම වටිනාකම බිඳුවයි. නේ? උපරිම මේ ගානට වෙනස් කරන්න පුළුවන් අවම මෙච්චරයි. එතකොට මේ දෙක අතර මේ වටිනාකම වෙනස් කරන්න පුළුවන්. හරිද? මෙන්න මේ විදියට. අපි මෙහෙම ගත්තොත් මේ මාර ගත්තා. දැන් මෙතන බිඳුවනේ මේක එක කරා. එක කරොත් බලන්න මේ එක කරා. මෙතන බිඳුව නිසා මෙතන අපි වටිනාකම් බයිනරි වලින් මේ අන්තිම ඔක්ටේට් එකේ වටිනාකම විතරක් ගත්තොත් බිඳුවයි. හරිද? මේ ඩෙසිමල් වලින් මම ගන්න වටිනාකම දැන් හොඳේ. හා. අන්තිම ඔක්ටේට් එකේ වටිනාකම ඩෙසිමල් වලින් ගන්නවා.
හරිද? එහෙම ගත්තොත් කීයද වටිනාකම? බිංදුව. 0යිනේ. හරිද? එතකොට ඊළඟ ඔක්ටේට් එක ගන්න. ඊළඟ ඔක්ටේට් එක. ඒ ඔක්ටේට් එකේ වටිනාකම ඩෙසිමල් වලින් ගත්තොත් කීයද? මේකත් බිංදුවයි නේද සර්? නෑනේ මම මේ වෙනස් කරලානේ තියෙන්නේ. දැන් දෙකේ. මෙතන බිංදුව කරලා තියෙනවා. දෙකේ බිංදුවනේ. මෙතන දෙකේ බිංදුව බලය කියන්නේ කීයද? එකයි. 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 right? ආයි මේක මම වෙනස් කරනවා. දැන් කීයද එන්න වටිනා? 3යි. ඈ නෑනේ. මෙයාගේ වටිනාකම එන්නේ කීයද? සර් මේ දෙකේ මෙතන දෙවෙනි එකයි. දෙවෙනි. මෙතන දැන් දෙකේ මේ ඉස්සෙල්ලා ගත්තේ දෙකේ බිංදුවනේ. මේ දැන් මෙතන තියෙන්නේ කීයද? දෙකේ පළවෙනි බලය. එතකොට කීයද වටිනාකම? හරිද මම මේ වෙනස් කරපු එක? හරිනේ? වටිනාකම දෙකයි. දෙකේ එක කියන්නේ කීයද වැලියු එක? දෙකයි සර්. දෙකේ එක කියන්නේ කීයද? දෙකයි. ඔව්. එතකොට මෙන්න දැන් මෙහෙම ගත්තා මේ ටික ස්ථාවරව තියාගෙන මේ නෙට්වර්ක් ID එක ස්ථාවරව තියාගෙන දැන් මේ IP මේ පැත්ත වෙනස් කරගෙන යනවා මම. ඒ කියන්නේ ෆස්ට් ID එක පැත්ත වෙනස් කරන් යනවා. එක IP එකක් ගත්තා 0. ඊළඟ IP එක ගත්තා 1. ඊළඟ IP එක ගත්තා 2. තව එකක් ගමු. ඊළඟ IP එක ගන්න. මොකද්ද? මෙතනත් වෙනස් කරා. මොකද්ද එන්නේ එතකොට? 7 නන්ද? ඔව් එවන්න. ඉවරද දිලු? ඔව්. ඔව්. right. දිලු හොඳයි. very good. තේරුණාද මේ වෙනස් වෙච්ච විදිය සඳලු? ඔව් සර් තේරුණා. දැන් ඔය පළවෙනි බලය දෙකේ ආ දෙකේ පළවෙනි බලේ දෙකේ බිංදුවෙනි බලේ දෙක එකතු වෙනාම ඔව් මෙතන මේ බිඳුවක් අඩුයි හැබැයි හොඳයි මගේ අතින් බිඳුවක් අඩු වෙලා තියෙන පුතේ. ඒක කිව්වේ නෑ කවුරුත්. ওই විදිහට ඔහොම වෙනස් වෙවි යනවානේ 0 1 2 3 4 5 6 7 8 9 10 ওই විදිහට ගිහිල්ලා හරිද? එනවා මෙතෙන්ට. එයා වෙනස් වෙනවා මෙයා වෙන පැත්තක ගියා. ඔහොම ගිහිල්ලා එනවා මෙතෙන්ට. 255 නේ. මෙතෙන්ට ආපුවාම කීයද වටිනාකම? 255. 255. හරිද? එතකොට දැන් බලනවා පළවෙනි IP එක මොකද්ද මේ රේන්ජ් එකේ නිකුත් කරන්න පුළුවන්? 192යි 168යි 30යි ඩොට් බිංදුවනේ. නැතයි පළවෙනි IP එක. ඉෂුව කරන්න පුළුවන් මේ රේන්ජ් එක ඉෂුව කරන්න. ඒ කියන්නේ මේ ඔක්ටේට් එක ඇතුලේ ඉෂුව කරන්න පුළුවන් පළවෙනි IP එක කීයද? 0යි. පැහැදිලිද ඔයාලට? පැහැදිලි සර්. අවසාන IP එක කීයද? 192යි 168යි 30යි 250. right 255. හොඳයි. ඒ දෙක පැහැදිලිනේ. දැන් මට කියන්න මේ 0යි 255යි අතර IP address කීයක් තියෙනවද? 256ක් තියෙනවා. හරියට 256ක් තියෙනවා. ඇඩ්‍රස් 256ක් තියෙනවා. එතකොට ඕනම IP ඕනම ජාලයක අර මේ 256 ඇතුළත IP address දෙකක් අයින් වෙනවා. මොකටද අයින් වෙන්නේ? එක IP address එකක් අයින් වෙනවා network address එක විදියට. අනිත් IP address එක අයින් වෙනවා broadcast address එක විදියට. තේරුණාද? ඔව් සර් බ්‍රෝඩ්කාස්ට් ID එකයි host ID එකයි කියන්නේ දෙකම එකයි.
බ්‍රෝඩ්කාස්ට් ID එකක් ගැන කතා කරන්න එපා. බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක. බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එකයි හොස්ට් ඇඩ්‍රස් එක. නෑ නෑ හොස්ට් ඇඩ්‍රස් එකක් නෑ හොස්ට් ID එක. ID එකක් විතරයිද සර්? හොස්ට් ID එක කියන්නේ වෙනයි. හොස්ට් ID එක කියන්නේ අපි දැන් නෙට්වර්ක් එක ගත්ත IP ඇඩ්‍රස් එකක් ගත්තොත් කොටස් දෙකකට බෙදනවා. එක කොටසක් තියෙනවා නෙට්වර්ක් ID එක. නෙට්වර්ක් ID එක ජාල අංකය. අනිත් කොටස හොස්ට් ID එක. ජාලාංකය ඕනම නෙට්වර්ක් එකක දැන් අපි ක්ලාස් C එකක් ගත්තොත් එතන තනි ජාලයක් නම් ඒ ජාලාංකය කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ හොස්ට්ලා විතරයි. නෙට්වර්ක් එකක නෙට්වර්ක් එකක් තනි නෙට්වර්ක් එකක් ගත්තොත් ඒ නෙට්වර්ක් එකේ කම්පියුටර්ස් ටිකනේ වෙනස් වෙන්නේ. අපි දැන් කම්පියුටර්ස් 10ක් තියෙන නෙට්වර්ක් එක. එතකොට ඒ කම්පියුටර්ස් 10ට IP ඇඩ්‍රස් 10ක් හම්බ වෙනවා. තව එකක් එකතු කරා. එතකොට 11 වෙනි IP එකකුත් ආවා. තව එකක් එකතු වෙනවා 12 වෙනි IP එකකුත් ආවා. ওই විදිහට මොකද්ද වෙන්නේ? IP ඇඩ්‍රස් නේ වැඩි වෙනවා අඩු වෙනවා වෙන්නේ. තේරුණාද? ඔව්. රයිට්. නෙට්වර්ක් ඇඩ්‍රස් එක වෙනස් වෙන්නේ නෙට්වර්ක් ID එක වෙනස් වෙන්නේ. දැන් මේ මෙතන අපි ගත්තේ බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක. නෙට්වර්ක් එකක් ගත්තාම මේ නෙට්වර්ක් එකට තියෙනවා නෙට්වර්ක් ඇඩ්‍රස් එකකුයි බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක. තනි නෙට්වර්ක් එක. හරි දැන් තේරුණා. තේරුණා? මට බැලුණා අර කොහොම. හරි. රයිට්. හොඳයි. දැන් එතකොට මේ ඔය ලිපින ටික අතරින් පළවෙනි ලිපිනය වෙන්නේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක. ජාල ලිපිනය. අවසාන ඇඩ්‍රස් එක වෙන්නේ බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක. ඒක පැහැදිලිද? ඒක පැහැදිලිද? රයිට්. එතකොට ඒ දෙක අරුණාම අනිත් IP ඇඩ්‍රසස් ටික අපිට කම්පියුටර්ස් වලට දෙන්න පුළුවන්. මේ බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක එහෙම නැත්නම් විකාශන ලිපිනයයි ජාල ලිපිනයයි කම්පියුටර්ස් වලට දෙන්න බෑ. ඒ දෙක අයින් වෙනවා. ඒ දෙක හේතු ඇති මම නෝට් එකේ දීලා මොකද්ද ඇයි මේ ජාල ලිපිනයක් හැදෙන්නේ? ඇයි මේ බ්‍රෝඩ්කාස්ට් ලිපින මේ විකාශන ලිපිනයක් හැදෙන්නේ කියලා ඇති මන් දීලා. ජාල ලිපිනයක් තියෙන්නේ අදාළ ජාලය හඳුන ගන්න. අපි ජාල ගොඩක් තියෙන වෙලාවට ඒ ජාලෙට ජාල ලිපිනයක් නැත්තම් ඒ ජාලෙට පිටත් ජාලකින් පණිවිඩයක් එන්න බෑ. ජාලය හඳුරන්නේ නැහනේ. ඒ නිසා තමයි ජාලය අඳුර ගන්න ජාල ලිපිනයක් වෙන් කරන්නේ. ඒ නිසා තමයි ඒ අර IP රේන්ජ් එකෙන් පළවෙනි IP එක අයින් කරනවා. ඒක සම්මතයක් ජාල ලිපිනේ විදියට අයින්. බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එකක් තියෙනවා. මේ බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක පාවිච්චි වෙනවා අපි සාමාන්‍යයෙන් මුළු ජාලෙටම එකපාරට පණිවිඩයක් යවනවා. මේ බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක හරහා තමයි මේ මුළු ජාලෙටම අපි පණිවිඩය යවන්නේ. එතකොට ඒ තනි එකපාරට මුළු ජාලෙම තියෙන කම්පියුටර්ස් වලට මේ පණිවිඩය යනවා. එහෙම ගියපු වෙලාවක මොන හරි ජාලේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් අපිට හොයාගන්න පුළුවන්. එතකොට අපිට ඉන්ඩිකේට් වෙනවා මේ ගියපු ඔක්කොම පණිවිඩ ඔන්න මේ කම්පියුටර්ස් වලට ගිහින් නැහැ කියලා. එතකොට ඒ කම්පියුටර්ස් ගැන අපිට හොයලා බලන්න පුළුවන්. මොකක්ද වෙලා තියෙන්නේ? කම්පියුටර් එක කැඩලාද? නෙට්වර්ක් එක කැඩලාද? කියන එක බලන්න පුළුවන්. හරිද? ආ? පොඩ්ඩක් ස්ක්‍රීන් එක අරහෙට කරන්න. මොකද්ද පුතේ? ස්ක්‍රීන් එක පොඩ්ඩක් දකුණට කරන්න. අපි දකුණට යන්නේ නැහැ දැන්. දකුණට ගියපු කාලේ ඉවරයි. තේරුණා රෂි? දැන් වමට යන්න. හයි සර්. පේනවද පුතේ? ඔව් සර්. මේ බලාගෙන උත්තර ලියන්න බෑ. නෑ. මට නම් මතක වුණා. හා? කස්ටම් සබ්නෙට් මාර්ක් එකේ නෑ මම නෝට් එක දෙනවා. සඳලිට තේරුණාද දැන් මේ කතාව? ඔය ටික තේරුණා සර්. දැන් මොන ටික තේරුන්නේ නැත්තේ? අර උපජාල වලින් ගන්න එක ඔය අර ඔව්. එතකොට මෙහෙමයි දැන් උපජාල වලටත් තියෙනවා කතාවක්. දැන් අපි උපජාලයක් කඩනවා කියන්නේ ඒක නම් ටිකක් ලොකු කතාවක්. දැන් අපිට මට දැන් එක්ස්ප්ලেইন කරන්න ගියොත් කමක් නෑ සර්. නෑ ඔයාලට මම කියලා දෙන්නම්. ඔයා ඒ ටිකට අදාළ වීඩියෝ එක බලන්න ඉස්සෙල්ලා. බැලුවේ නැද්ද? නෑනි. මේක ඔළුවේ තියාගෙන ඒ ටිකට අදාළ නෙට්වර්ක් මේ වීඩියෝ එක බලන්න. මොකද
දැන් මේක තියෙන තනි ජාලයක් ගැනනේ මම කතා කරේ. හරිද? එතකොට ඔව් උපජාලයක් වෙනකොට අපි උපජාල කීපයකට කැඩුවාම ඒ උපජාලයටත් මතක තියාගන්න ඒ උපජාලයටත් වෙනම විශේෂිත ID එකක් එනවා. ඒ උපජාලයටත් උපජාල අංකයක් එනවා. දැන් මෙතන තියෙන තනි ජාලයට තනි නෙට්වර්ක් ID එකක්නේ. තනි ජාලයට තනි නෙට්වර්ක් ID එකක්. එතන උපජාලයට ගියාම ඒ උපජාලයටත් වෙනම උපජාල අංකයක් තියෙනවා. ඒ කියන්නේ සබ්නෙට් ID එකක් තියෙනවා. තේරුණා? උපජාල 4කට කැඩුනොත් උපජාල 4ට තියෙනවා සබ්නෙට් ID 4ක්. දැන් මෙතන තනි ජාලයකට නෙට්වර්ක් එක අඳුර ගන්න එක නෙට්වර්ක් ID එකක් තියෙනවා වගේ අතන උපජාල 4කට කැඩුනොත් 5කට කැඩුනොත් 6කට කැඩුනොත් ඒ උපජාල 4ට 5ට 6ට තනි නෙට්වර්ක් ID එක ගානේ තියෙනවා. තනි නෙට්වර්ක් ID එකක්. හැබැයි එයා නෙට්වර්ක් ID එක විදියට නෙමෙයි හඳුන්වන්නේ උපජාලයන්නේ. ඒ නිසා සබ්නෙට් ID විදියට හඳුන්වනවා. උපජාල අංකය කියලා. පැහැදිලිද? පැහැදිලි. ඔව්. ඒ උපජාල අංකය හොයන විදියකුත් තියෙනවා. වීඩියෝස් ටික බලලා අපි කතා කරමු. කියලා දෙන්නම්. මේ ප්‍රශ්නයක් නැහැ. right? thank you sir. welcome. කී දෙනෙක් ඉවරද දැන්? ඒවලා තියෙනවා. සර් මං ඉවරයි. සර් මම යන්නද මේ අද මට වැක්සින් විදින්න තියෙනවා. කොහෙද යන්නේ? සර් අපේ තාත්තා ගිහින් පොලිමේ ඉන්නවලු මට ලෑස්ති වෙලා එන්න කිව්වා. යන්නේ නැහැ. මම මේක බලලා දාන්න. මං හිතන්නේ නැහැ වැරදි කියලා මම බලලා දාන්න. right? ආ හරි පුතේ. right. thank you sir. okay ඊට පස්සේ ආයි සිකුරාදා තියෙනවා. ඊට කලින් සමායට අපි දවසක් ඩිසයිඩ් කරනවා. හරි සර් මට ඕන දවසක් පුළුවන් සර්ලා දවසක් කතා කරගෙන මට කියන්න. හරි පුතේ. right. okay right. ෂෙයාර් එක ඕනද දැන්? ෂෙයාර් එක ඕනේ නැහැ නේ? නෑ සර්. පරක්කු වෙයි. සොනාලි මැසේජ් ගෙන්න ගන්න එපා. බැනලා යන මැසේජ් පරක්කු වෙනකොට. හරි සර් ඉවරයි. ඉවරනම් ගන්න ඕන. දෙසේසි එක.
දිලුම් හරි දිලුම් හරි සර් මේ වැක්සින් කරනකොට අර ලෙඩ තියෙන කට්ටියට ඒක කරන්න එපැයි කිව්ව නේද? ෆයිසර් ගහගන්න කිව්ව නේද? ඒ කට්ටියට. ඕ එහෙම කිව්වා හැබැයි එක හරියට පෙන්ඩන්න ඕන මොකක්ද ගැටලුව කියන එක කැනෙ අපි හරියට කෙන මං හිතන ඩොක්ට කෙනෙ කරා එක පෙන්වන හරිඉතින් කෝමත් කට්ටිට පයිසර් ගහන්න එක හොඳට මුහොද ඔව් සර් මට සර් මේ කියන්නේ ප්‍රතිශක්තිකරණය වැඩි ඇඟේ. දැන් මට ඩොක්ටර් කිව්වා ඉන්ජෙක්ෂන් ගහන්න එපැයි කියලා. ඒ කියන්නේ මේ එකදගෙන් අහන්නේ කියලා. මොකක්ද දන්නේ මට යන්න විදිහක් නැහැ සර් මේ ලොක්ඩවුන් කරලා තියෙන හින්දා. ලොක්ඩවුන් කරලා තියෙන හින්දා ඩොක්ටර් මීට් වෙන්න යන්න විදිහක් නැතුව ඉන්නේ. හැබැයි එහෙනම් අවුලකුත් මෙයා ප්‍රතිශක්තිකරණය වැඩි කියන්නේ ගොඩනේ. ටිකක් ඉල්ලගන්න බැරි වෙයිද දන්නේ අන්න කට්ටිය ඉල්ලනවා වගේ මේක වැඩි හොඳක් නෑ ඇඟට එහෙම. ඩොක්ටර්ගේ නැද්ද කන්ටැක්ට් නම්බර් එක? නෑනේ සර් මට කිව්වා මේ වැක්සින් කරන්න කලින් ඩොක්ටර්ස්ලාට කියලා ඒක පොඩ්ඩක් බලලා මේව කරන්න කියලා. දැන් අපිට කරන්න රිපෝට්ස් මොනවාරි තියෙනවද? ඔව් සර්. එහෙම රිපෝට්ස් තියෙනවා නම් පුතේ ප්‍රශ්නයක් නැහැ. කෝකටත් වැක්සින් කරන්න යනවා නම් ඒ ටික අරන් යන්න. දීලා පෙන්නන්න මෙහෙම එකක් තියෙනවා. රිපෝට්ස් ටික පෙන්නන්න මෙහෙමයි. එතකොට ඒගොල්ලෝ කියයි ඊට පස්සේ මොකද කරන්න ඕන කියලා. නැත්තම් දැන් වාගේ දැන් ඩොක්ටර් ප්‍රැක්ටිස් කරන්නෙත් නැද්ද කොහෙවත්? මේ කියන්නේ ගවර්න්මන්ට් ඩොක්ටර් කෙනෙක්ද එහෙම නැත්නම් එයා කොහේ හරි තැනක ප්‍රයිවට් ප්‍රැක්ටිස් උත් කරනවද? ප්‍රයිවට් උත් කරන සර් යන්න විදියක් නැහැ නේ ඒකනේ ප්‍රශ්නේ. අපි මේ එල්පිටියෙන් ඉන්නේ ගාල්ලටම යන්න එපා. ඒ මිනිස්සු ගාල්ලේද? කවුද දොස්තර? ඩොක්ටර් දිසානායක. ඩොක්ටර් අරෝෂ දිසානායක? නෑ නෑ දිසානායක කියලා කියන්නේ මම දන්නේ නැහැ. කන්නාඩි දාපු ස්පෙක්ස් දාපු කොණ්ඩේ මෙහෙම පැත්තට පිරපු එක සුදු බෝලයක් වගේ නෑ 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 ඩොක්ටර් ස්පී දිසානායක. ඔව් කවුද? ස්පී දිසානායක. SB ස්පී නම්බර් එකක් තිබ්බොත් ඔයාලට එවන්න. SP දිසානායක මම එහෙම කෙනෙක් අහලා නැහැ. රශිනි පුළුවන් නම් නම්බර් එක යවන්න. හා සර්. එතකොට කන්ටැක්ට් කරලා බලන්න පුළුවන්. නැත්නම් වා මේ මොකට හරි කෝල් කරලා බලමු නම් ඒත් හරිනේ. අන්න ඒකයි මේ දැන් සදන්නාවේ සෑන්ජලි ගාවට. ඔව් කෝල් කරලා බලලා ඒක ඇරේන්ජ් කරලා තියාගන්න. මොකද ඒක මාර වටිනවා. නැත්තම් මේ වගේ වෙලා මට මාස දෙකකින් එන්නේ කිව්වේ. ඒක මට එදා අහන්න බැරි වුණා කියපු වෙලාවේ. කලින් දවසක කිව්වා මට මේ අහන්නයි කියලා. මට එදා අහන්න බැරි වුණා කලබලෙට. නැත්තම් ඔයා කතා කරලා කියන්න මෙන්න මේ වගේ ගැටලුවක් මට මේක ඉමීඩියට් කන්ටැක්ට් කරගන්න ඕන. මෙහෙමයි අපේ පැත්තේ දැන් වැක්සින් කරන්න යනවා. දැන් මට ප්‍රශ්නයක් එනවා මේක.
එහෙම කියලා දැන් එහෙම අහන්න. ඩොක්ටර්ගෙන් නෙමෙයි දැන් ඔයා සදන් හරි කතා කරලා ඩොක්ටර්ව කන්ටැක්ට් කරගන්න ඕන කියලා එහෙම කියලා කතා කරන්න. ඒගොල්ලෝ අහනනේ මොකටද කියලා. එතකොට කියන්නේ මට මෙන්න මේ වගේ අවශ්‍යතාවයක් තියෙනවා. මේක හදිස්සි. එහෙම කිව්වොත් ගොඩක් වෙලාවට ඩොක්ටර්ගේ නම්බර් එක ඔයාට දෙන්න පුළුවන්. මොනවද එයා සර්වාංගික කෙනෙක්ද? නෑ සර් රුමැටොලොජික්. රූමැටොලොජි. රයිට්. ඩොක්ටර් දිසානායක කියලානේ. SP දිසානායක කියලා ඔයාට හොඳටම ෂුවර්ද රශිනි? නැත්තම් කැලුම් දේශප්‍රිය. සර්. එයා නම් මං අහලා තියෙනවා. අරයා මං අහලා නැහැ. මමත් try එකක් දාන්නම්. තාම හැබැයි ෂුවර් කරන්න එපා. මම try එකක් දාන්නම් හොයාගන්න. පොඩ්ඩක් ඔයත් බලන්න මෙයා රශිනි. පුළුවන්ද කියලා හොයාගන්න. ඒ අතරේ හැබැයි ඔයාට සොනාලි වැඩක් තියෙනවා. දැන් ඔයා පෙන්නන්නේ කොහෙටද? කරාපිටිය හොස්පිටල් එකේ ක්ලිනික් යන්නේ. එහෙමත් වෙන ප්‍රයිවට් උත් පෙන්නන සමහරක් වෙලාවට යන්න බැරි වුණොත්. ඔව්. ප්‍රයිවට් පෙන්නන්නේ කොහෙටද? රුහුණ. රුහුණ. එහෙනම් රුහුණ හොඳයි. රුහුණ එහෙනම් ඔයා හොඳම දේ රුහුණ කන්ටැක්ට් කරන්න. රුහුණට කතා කරලා කියන්න මෙන්න මෙහෙම මට අවශ්‍යතාවයක් තියෙනවා. මෙහෙම ගැටලුවක මං ඉන්නේ. මට ඒ නිසා මේ ඩොක්ටර්ව කන්ටැක්ට් කරගන්න ඕන. මේකට මේක පොඩ්ඩක් කන්සල්ට් කරගන්න කියලා. එහෙම කියලා කොහොම හරි නම්බර් එක ඉල්ලගන්න. ඉල්ලගෙන විස්තරය කියලා කතා කරන්න. මොකද ඩොක්ටර්ස්ලාට ඔයාලා නම් වශයෙන් මතක නැති වෙයි. අඩු ගානේ වාගේ most recent report එකක් හරි ළඟම report එකක් හරි ඔයාට එතකොට WhatsApp කරන්න හරි කියයිනේ. නේ? එහෙම බලමු. මමත් මෙහෙම බලන්නම් පොඩ්ඩක් කන්ටැක්ට් කරගන්න try එකක් දාලා. ඩොක්ටර් SP දිසානායක හරි කවුද අනිත් එක්කෙනා කැලුම් දේශප්‍රිය. නම්බර්ස් හොයාගන්න try කරමු. බලමු එක කරගන්න. කසුනි කාවින්දිගේ එක මම බැලුවා. කසුනිගේ එක කසුනි ඔන්න පොඩ්ඩක් වැඩේ වරද්දගෙන. කසුනිට කතා කරන්න එනවා. කසුනි ගියානේ වැක්සින් එක ගන්න. රයිට්. තාත්තා පොලිමේ කියලා කසුනි දීුවා. බලමු සොනාලිගේ. right ya mata gente एक्टर एक्ट्रेस कसी आनो देखा है ඇයි මේ තනි ජාලයකත් හොයලා තින්නේ සුනාලි? තනි ජාලයක වැඩක් නැහැනේ. ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එකක් දීලා. සර් වැරදිලා ලියලා ඒක එතන රයිට් හතරවෙනි එකේ හොයද්දි කස්ටම් ID එක හොයද්දි එතන ඇන්කර්මෙට් මේ ජාල ලිපිනේ හොයද්දි ඔයා දාන්න ඕන අර ඇන්ඩ් එක උඩ දාලා තියෙන ඇන්ඩ් එක තියෙන උඩින් දාපු ඇන්ඩ් එක ඒ ඇන්ඩ් එක අර විදියට යටටත් දාලා පෙන්නන්න මේම ඇන්ඩ් එක දානවා කියන්නේ. right හරි වාගේ උත්තරේ හරි වාගේ හරි උත්තරේ ඊළඟට ඉව කවුද හරුවා
මේ රශිනි ඔයා මොකද්ද හොයලා තියෙන්නේ? ආයේ මේ 221ක් දීලා බිඳුවක් හොයලා තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ. රශිනි ඔව් සර්. මේ තුන්වෙනි ඒක මොකද්ද කරලා තියෙන්නේ? සර් ඒක සඳහන් ලිපිනයට ටයිපින් ලිපිනයට ඔබ ජාලාවරණය කුමක්ද? ඔව්. එතකොට මොකද්ද ඒ කරලා තියෙන්නේ? තුන්වෙනි එක මොකද්ද කරලා? ආ? ඇහෙන්නේ නැහැ පුතේ. එහෙම නෙමෙයි දෙන්නේ. දන්නේ නැහැ එහෙම නෙමෙයිද කියලා. දැන් ඒ මොකද්ද ඒ කරපු වැඩේ? දැන් ඉහත ලිපිනයට අදාළ උපජාල ආවරණය හොයන්න කියලා තියෙනවා. ඉහත ලිපිනය මොන විදියට ලිපිනයක්ද? ඉහත ලිපිනය මොන ලිපිනයක්ද? ඉහත ලිපිනය මොන ක්ලාස් එකේද? C ක්ලාස්. ක්ලාස් C. එතකොට මේ ලිපිනය දැන් ඒ කියපු ප්‍රශ්නේ අනුව මොන වගේ දෙයකට අයිති ලිපිනයක්ද? උපජාලයකට ලිපිනය. උපජාලයකට අයිති ලිපිනයක් නම් එයාට එන්න ඕන මොන වගේ උපජාල ආවරණයක්ද? කස්ටම් සබ්ජෙක්ට් එක. කස්ටම් සබ්නෙට් මාස්ක්. ඒකත් පල්ලෙහා කරලා තියෙන්නේ. ඔව් ඒක හිව්වට වැඩක් නැහැ. අතන තුන්වෙනි එකක් දාලා ඒ මොකද කළාද? ඔයා පල්ලෙහා හොයලා තින්නේ කස්ටම් සබ්නෙට් මාස්ක් එක දාලා අර මොකද්ද නෙට්වර්ක් ඇඩ්‍රස් එකනේ හොයලා තින්නේ. එහෙම නේද? ඔව් සර්. නමුත් අතන මං අහලා තින්නේ කස්ටම් සබ්නෙට් මාස්ක් කියන්නේ උපජාල ආවරණය මොකද්ද කියලා අහලා තින්නේ. උපජාල ආවරණය. ඔන්න ඉර කරා. උපජාල ආවරණය මොකද්ද කියලා ඇහුවාම ඔයා කියන්න ඕන රයිට්. කස්ටම් සබ්නෙට් මාස්ක් එක මේකයි කියලා දාන්න. තේරුම් ගන්න මේ ජාලය අයිති වෙන්නේ කිසියම් උපජාලයකට. ක්ලාස් C නෙට්වර්ක් එකක් ක්ලාස් C එකක් එයා කිසියම් සබ්නෙට් එකකට අයිති වෙනවා. පැහැදිලිද? ඔව් සර්. එතකොට මේ මුලිනුත් මොකක්ද දෙකක් හොයලා තියෙනවා. නෙට්වර්ක් ඇඩ්‍රස් එක 0යි බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක 255. එහෙ යන්න ඕනේ නැහැ. ඒකත් අනවශ්‍ය දෙයක් නේ. තේරුණාද පුතේ? ඔව් සර්. ඔයා හදපු විදිය ඔක්කොම හරි. හදපු කතන්දරේ ඔක්කොම හරි. අරවා දාන්න එපා. ඒවා දාපු ගමන් වැඩේ පොඩ්ඩක් අවුල් වෙනවා. තේරුණානේ? ඔව් සර්. අනිත් ටික හරි. right? ඊට පස්සේ කො ඇන්ජලියා ගියාද? ඇන්ජල දාලා නැහැ තාම මැසේජ් ගෙන්න ගන්න එපා මගෙන් මුද. ඊළඟට කවුද ඒ බිනරිත් ඇවලා තියෙනවා. විනරිත් අර වැඩේම කරලා තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ මොකද්ද? තුන්වෙනි ප්‍රශ්නේ වෙන කොහෙද ගිහිල්ලා? බිඳුවක් අරගෙන. තුන්වෙනි ප්‍රශ්නයක් අවශ්‍ය නැහැ එහෙම බිඳුවක් ගන්න. මොකද අපි කතා කරේ තනි ජාලයක් ගැන නෙවෙයි පුතේ. බිනරි මතක තියාගන්න. අපි තනි ජාලයක් ගැන කතා කරේ නෑ. මෙතන කතා කරේ උපජාලයක් ගැන. ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න ඕන. ඔයා කරපු විදිය හරි. අතන නිකන් මේ වැඩි වැඩක් කළා. ඒ වැඩක් නෑ. දිලුම් පොඩ්ඩක් අල්ලන් ඉන්න. වැඩි වෙලා යන්නේ මේ බලන්නේ දැන් මං හිතන්නේ දැන් දිරුම් යන්න කලින් ගෲප් එකට ගමු. ඔව් නැත්තම් දිලුම් නෑ හැමදා. හොද්දා ඉන්න දිලුම් මේ පැත්තට ඇදලා ගන්න රයිට් ගමු හොඳයි. කොබන් මූණු ටික පෙන්නන්න බලන්න. අන්න දිලුම් ටක් ගාලා වීඩියෝස් ඔන් කරන්න ෆොටෝ එක ගන්න හදන්නේ. දිලුම් හරි රශිනී ඉන්නවා. කෝ දිලුම්? දිලුම්
ෂා අපියරන්ස් එක වෙනස් වෙලානේ ඈ අනිත් අයට අග්ගාල වීඩියෝස් ඔන් කරන්නකෝ හසුන්ත කවුද සඳලි සොනාලි තිලුම් ලස්සන වෙලා හැපි අපියරන්ස් වෙනස් කරලා හොඳයි ඈ සර් පොඩ්ඩක් ඉන්න පොඩ්ඩෙන් කවුද මේ සඳලිද පොඩ්ඩයි කෝ right okay right okay thank you දිලුම් ගියා අනේ ෂණිකව ගියා මැසේජ් එකක් දුන්නනේ ඉවර වෙන්න තියෙන්නේ කියලා ආයද ආයි මුණ පෙන්නවා right ගත්තා දිලුම් thanks නෑ සර් කොණ්ඩේ අවං වලවම වැද්දෙක් වගේ ඉඳී කැපුවා. නෑ හැබැයි ඔය විදිය හොඳයි කලිනුත් නවුලක් නෑ කලිනුත් අවුලක් තිබුණේ නෑ මම එහෙම දැක්කේ නෑ කලින් කොණ්ඩේකට ගහන්න කියලා ඉඳී ගොඩක් වැව්වා. පස්සේ ගැව්වා. අපරාධේ. හැබැයි දිලුම් කොණ්ඩේ ගැට ගැහුවොත් අවුලක් නෑ වගේ අපියරන්ස් එකට ඒක අවුලක් වෙන එකක් නෑ ලස්සනට තිබුණ සර් මේ ගෙදරින් කැමති නෑනේ නිකන් වවල හරි නැහැ කියලා කොල්ලෙක් වගේ ඉඳපන්. අනේ ඔව් සර් කොණ්ඩේ වැව්වම කැතයි දිලුම් කමෙන්ට්ස් එනවා ඈ එහෙමත් නැහනේ. එක්කෙනෙක් කියන හොඳයි කියලා එක්කෙනෙක් කියනවා කැතයි කියලා බබු අපි යහම් බලන්න අපේ කවුද අංජල නැද්ද ගිහිල්ලා ඇන්ජිල ගියා සර් යනවා කියලා. අංජලගේ උත්තරේ දාලා නැහැ මං හිතන්නේ ආන් බලන්න අනිත් ඉන්න අපේ කමෙන්ට්ස් කෝ සොනාලි හනා ගන්න දෙන්න කමෙන්ට්ස් මේ මම මේ මාෂ්මෙලොස් මූණ කාගේද සුදීපගේද හසුන්තගේද සුදීපගේ දිලුම් ගැන සුදීපනේ ඔව් සර් සුදීප් පුතේ පොඩ්ඩක් වරද්දන් තියෙන වැඩේ වෙනස්කමක් පවතී කියලා දාලා තියෙනවා සුදීප මෙතන ඔයා SID එක අරගෙන තියෙන්නේ SID එක හොයලා තියෙනවා මෙතන 1.1.0 තමයි අරන් තින්නේ SID එකට එතෙන්දි සුදීප තියෙනවා වෙනස් වීමක් වෙනවානේ අපි කස්ටම් සබ්නෙට් මාස්ක් එක හොයද්දි SID එකට අදාළ කොටස සම්පූර්ණයෙන්ම මොකද්ද වෙන්නේ SID එකට අදාළ කොටස සම්පූර්ණයෙන්ම එක වෙනවා host ID එකට අදාළ කොටස සම්පූර්ණයෙන්ම බිඳුව වෙනවා network ID එක කොහොමත් එක වෙනවා SID එකට අදාළ කොටස දැන් මෙතන bits 3ක් වෙනස් වෙනවා ඒ කියන්නේ අපි 7ක්නේ කියන්නේ උපජාල 7ක් කියන්නේ අපිට එතන ගන්න වෙන්නේ උපජාල 8ක් විදියට අරගෙන එකක් අයින් කරන්න නිකන් තියන්නේ එතකොට ගන්න වෙන්නේ 7ක් කියන්නේ 8 8ක් කියලා කියන්නේ බිට් 3ක් වෙනස් වෙනවා එහෙනම් ඒ වෙනස් වෙන බිට් 3 තමයි මේ සබ්නෙට් ID එකට ගන්නෙ එතන සබ්නෙට් ID එකේ කොටසත් මේ කස්ටම් සබ්නෙට් මාස්ක් එක හොයද්දි මොකද්ද වෙන්නේ එක වෙනවා network ID එක වෙනවා subnet ID එක වෙනවා host ID එක 0 වෙනවා තේරුණාද සුදීප එතකොට ඔයාගේ subnet mask එක හැදෙන්න ඕනේ මේ විදියට subnet mask එක මේ විදියට අරගෙන ඔයා ගැලපුවා නම් ඔයාට එනවා network address එක දැන් ඔයා මෙතන network address එක අරන් තින්නේ මොකද්ද මේක තනි ජාලයක් විදියට අරගෙන අන්නේ තනි ජාලේ network address එක තමයි ඔයා මෙතන පෙන්නලා තියෙන්නේ තේරුණාද ඔයා සම්මත ක්‍රමයට අරන් තියෙනවා network address එක මොකද්ද broadcast address එක මොකද්ද IP address පහක් issue කරලා තියෙනවා හරිද ඔන්න ඔයා වරද්දගෙන තියෙන තැන තුන්වෙනි ප්‍රශ්නෙට ලියලා තින්නේ subnet mask එක මොකද්ද තනි ජාලයක subnet mask එක මේ IP address එක තනි ජාලයක subnet එකක් වෙන්නේ තනි ජාලයක තනි ජාලයකට අයිති IP address එකක් නෙමෙයි කිසියම් subnet එකකට අයිති IP එකක් එතකොට මොකද්ද එයාගේ ඇතුලේ අනිවාර්යෙන් තියෙනවා
සබ්නෙට් ID එකකුත් සබ්නෙට් ID එකකුත් තියෙනවා. එතන මෙයාට තියෙන සබ්නෙට් මාස්ක් එක වෙන්නේ මොකද්ද? කස්ටම් සබ්නෙට් මාස්ක් එකක්. සබ්නෙට් මාස්ක් එක වෙනස් වෙනවා. සබ්නෙට් මාස්ක් එක වෙනස් වෙන්නේ කොහොමද? නෙට්වර්ක් ID එක සහ සබ්නෙට් ID එකට අදාළ සියලු කොටස් එක වෙනවා. host ID එකට අදාළ සියලු කොටස් බිඳුව වෙනවා. එතකොට ආ මෙතන සබ්නෙට් මාස්ක් එක වැරදි දාලා තියෙනවා 255.255.255. ඊටු ටික බලන්න අර ටිකත් බිඳුව කරලා එන host ID බිඳුව කරලා සබ්නෙට් ID ටික එක කරලා බලන්න කීය දෙන උත්තරේ කියලා. මං කියපු දේ තේරුණාද සුදීප? right. එහෙම කළා මට ටක් ගාලා හදලා දාන්න ඕන පුතේ. දැන් තව එනවා මැසේජ් ඩිලීට් කරනවා. මේ හසුන්තනේ හසුන්ත එක තැනක් වරද්දගෙන ඔයත් තුන්වෙනි ප්‍රශ්නේ ආයි මේ වා හොයලා කියනවා හසුන්ත ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එකක්. තුන්වෙනි ප්‍රශ්න තව එකක් එවලා තියෙන මම ඒකත් බලන්න. වෙනසක් පවතී. ඔයත් ඒ ගමනම තමයි ගිහින් තියෙන්නේ. හසුන්ත දැන් මෙතන මං කිව්වේ කස්ටම් සබ්නෙට් එකක් එනවා කියලා. කස්ටම් සබ්නෙට් එක හොයාගන්න විදිහත් මං කිව්වා. ඔයා නෙට්වර්ක් ඇඩ්‍රස් එක හොයලා තිනවා, බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක හොයලා තිනවා හරිය, IPs 5 ඉෂුව කරලා තිනවා හරිය. නමුත් කස්ටම් සබ්නෙට් එකේදී මොකද්ද වෙලා තියෙන්නේ? කස්ටම් සබ්නෙට් එක හොයද්දි කොහොමද සුදීප් මේ හසුන්ත හොයන්න ඕන? ඒ අදාළ IP ඇඩ්‍රස් එකේ ඕනම උපජාලයකට අදාළ IP ඇඩ්‍රස් එකක් නම් කොටස් තුනකට බෙදෙනවා. network ID, subnet ID, host ID. එතකොට ඒකේ custom subnet එක හැදෙන්නේ කොහොමද? network ID එක සහ subnet ID එක කියන සියලුම කොටස් එක වෙනවා. එතකොට මෙතන subnet ID එකට bits 3ක් වෙන් වෙනවා. ඒ වෙන bits 3ත් මොකද්ද වෙන්නේ? හසුන්ත bits 3ත් එක වෙනවා. network ID එකේ තියෙන bits ටික සම්පූර්ණයෙන්ම එක වෙනවා. සබ්නෙට් ID එකේ තියෙන බිට්ස් තුනත් සම්පූර්ණයෙන්ම එක වෙනවා. host ID පැත්ත බිඳුව වෙනවා. අන්න එතකොට තමයි මේ අදාළ මේ උපජාල වලට අදාළ සබ්නෙට් එක හැදෙන්නේ. custom subnet mask එක. අන්න ඒ විදියට අරගෙන මට හොයලා බලන්න network address එක එනවද කියලා හරියටම. හසුන්ත තේරුණාද මං කියපු දේ? ඔව් සර්. මට ඒක හදලා දාන්න ඕන පුතේ දැන්. තව ඒවලා තියෙනවා. මේ බෝතලේ තියන් ඉන්න කවුද හැනාද? නෑ බෝතලේ නෙමෙයි මේ ස්පේස්ෂිප් එක හැනාද ඉන්නේ. ඔව් හැමදාම අහනවා. හැමදාම අහනවා මේ මිනිස්සයාට මතක නෑ. ඒක නැද හැනා. හැනත් ගිහිල්ලා මෙන්න මේ වෙන කොහෙද? හැනා කොහෙද මේ ගියේ? හැනා පොඩ්ඩක් වරද්දගෙන. හැනා මොකද මේ 224ක් අරන් තියෙන්නේ? network address එකත් හොයලා broadcast address එකත් හොයලා හරියට හරි ඒ දෙක කරලා තියෙන ලස්සනට. ඊට පස්සේ ආයෙ මෙන්න මේ 255 224ක් දාලා. ඊළඟට මොකද්ද කරලා තියෙන්නේ? හැනත් අර කලින් විදියටම ගිහිල්ලා 193 175 බිඳුව කරලා හැනා මෙතන හොයන්න ඕන කස්ටම් සබ්නෙට් මාස්ක් එක. ඇයි මෙයා අයිති මේ ඇඩ්‍රස් එක අයිති
සබ්නෙට් මාස්ක් එක සබ්නෙට් මාස්ක් එකට අයිති ඇඩ්‍රස් එකක් වෙනකොට මොකක්ද වෙන්න ඕනේ? එතන කොටස් තුනක් තියෙනවා. network ID, subnet ID and host ID. ඒතර එතන subnet mask එක හොයද්දි වෙන්නේ මොකද්ද? network ID එක සහ subnet ID එක කියන එක එක වෙනවා. host ID කියන එක බිඳුව වෙනවා. තේරුණාද එහෙනම්? මං කියපු දේ තේරුණාද එහෙනාට? එහෙමනම් ඒ විදිහට මට දැන් හොයලා දාන්න ඕන මොකද්ද? network address එක. ප්‍රශ්නේ තේරුම් ගන්න කල්පනා කරන්න ඕන. mic එක off. ඔව් මගේ මේ sorry බැටරි එක ඩ්‍රේන් වුණා. මට අමතක වුණා බැටරි එක ඔන් මේ පවර් එක ගහන්න ටක් ගාලා ගියාට පස්සේ තමයි මතක් වුණේ බැටරි එක ගියා කියලා. පොඩ්ඩයි WhatsApp එකත් ඔන් කරගන්නවා. අනේක හරි කන්නේ මං යුවා. ඉන්න සඳලි මම මේ දැන් ඕන බලන්න. ඔව් ඔයාගේ හරියට බලන්න යන වෙලාවේ තමයි මේ මගේ පවර් එක ගියේ. මොකක්ද ඒ? right ඉන්න සඳලි මම බලන්න. අනිත් අය හදලා දාන්න ඕන. කොහොම හරි අද දවස් ඇතුළත හරි හදලා දාන්න ඕන. සුදීප වැරදුනා, හසුන්ත වැරදුනා, හැනා වැරදුනා. පේනවානේ පොඩ්ඩක්. ඕ මෙතන සඳලි වාගේ අතින් වැරදිලා තියෙනවා. මොකද ඔයා හොයලා තියෙන්නේ තනි නෙට්වර්ක් එකකට සබ්නෙට් එකකට නෙමෙයි. ඔයා තනි නෙට්වර්ක් එකට හොයලා තියෙනවා. තනි නෙට්වර්ක් එකේ ඔයා බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක නෑ
අපි මෙහෙම කරමු පුතේ. මේකේ පොඩි වැරදීන් කීපයක් තියෙනවා. අපි මේක වෙනම ටයිම් එකක් දාලා ඩිස්කස් කරමුද? තව එකට එන්න ජොයින් වෙන්න කැමති කවුරු හරි ඉන්නවා නම් කියන්න. මේක තව ආපහු මේ ගැන නොතේරිච්ච කවුරු හරි ඉන්නවා නම් කියන්න. මේක අපි එක දවසක දාලා ඩිස්කෂන් එකක් කරන්න. මොකද ක්ලාස් එක යන වෙලාවේ ටිකක් අමාරුයි. කවුද ජොයින් වෙන්න කැමති? දවසක් දාගෙන කවුද ජොයින් වෙන්න කැමති? හැනා? right, very good. හරි. එහෙමනම් ඉස්සෙල්ලා ওই වීඩියෝස් ටික බලන්න සඳලි. වීඩියෝස් ටික ඔක්කොම බලන්න පුතේ. බලලා ඉවර වෙලා අපි ඉමීඩියට්ලි මේකට පැයක් විතර වගේ තියුණාම ඇති අපිට පැයක් හෝ එකමාරක් තියුණාම ඇති ඒ කාලේ දාගෙන අපි ඩිස්කෂන් එකක් කරලා මම කියලා දෙන්නම් මේක මොකද්ද කොහොමද වෙන්නේ කියලා. තේරුණාද ඔයාලට? ඉස්සෙල්ලා වීඩියෝස් ටික බලන්න. ඉවර වෙලා හැනා එක්ක කතා කරගන්න ටයිම් එක කතා කරගෙන මට කියන්න මගේ ටයිම් සුත් එක්ක ඇඩ්ජස්ට් කරගෙන අපි දාගෙන මම එක කියලා දෙන්න. මොකද එක්කෙනෙක්වත් හලලා යන්න මම කැමති නෑ මේ ක්ලාස් එක. අනිත් අයත් ඕනනම් ඒක එදාට ජොයින් වෙන්න. හැබැයි වෙලෙට කතා කරන්නේ මේ ගැන විතරයි. අලුත් පාඩම නෙමෙයි. මොනාරි ඩවුට්ස් තියෙනවා නම් ඕන කෙනෙක් ජොයින් වෙන්න. ප්‍රශ්නයක් නෑ. අපි ගෲප් එකේ දානවා මෙදාට මේ වගේ ඩිස්කෂන් එකක් යනවා කියලා. කැමති ඕනම කෙනෙක්ට ජොයින් වෙන්න පුළුවන් එතෙන්. right? okay. එහෙමනම් අපි වෙලාව හරි කවුද හසුන්ත මට පුතේ හදලා දාන්න ඕන. දැම්මද හසුන්ත? නෑ සර්. කවුරුහරි දාලා දිනවනේ. නෑ ඒ වෙන එකක්. හසුන්ත හදලා දාන්න ඕන. මං කියපු දේ තේරුණානේ කොහොමද කරන්න ඕන කියලා හසුන්ත? තේරුණා නැද්ද? සර් මං එඩිට් කරපු එකත් වැරදිද ඒක? එඩිට් කරපු එක වැරදි. පොඩ්ඩකින් එඩිට් කියන්නේ අර මොකද්ද අමුතු පෑනකින් හදලා ඒ එඩිට් කරපු එක වා මෙතන මේවා 3ක් වෙලා නැහැනේ හසුන්ත. දැන් වා මෙතන 3ක් මේව කළා නැහැනේ. කොහොමද මේ උත්තරේ ගත්තේ කියන එක මට ප්‍රශ්නේ. මෙතන මේවා 3ම එක වෙන්න ඕනේ. ඒවා මෙතන එක කළා තින්නේ 2යිනේ. සර් එහෙම වුණොත් හසුන්ත? වෙන ජාලයක් එනෝනේ. 3 කරොත්ද? ඔව්. නෑනේ පුතේ. එතන අනිවාර්යෙන් 3 කරන්න වෙනවනේ. ඒ කියන්නේ එතන එයාගේ සබ්නෙට් ID එකට බිට්ස් 3ක් වෙන් වෙනවානේ. සබ්නෙට් ID එකට වෙන් වෙන බිට්ස් 3 අනිවාර්යෙන් එක වෙන්න ඕන. එක කල් ඉවරලා ගලපලා බලන්න අනිවාර්යෙන් ඔයාලට උත්තර එනවා. හා සර්. හරි. පෑනෙන් හදලා තියෙනවා. එතන මම ඒක එච්චර දැක්කේ නෑ. ඕක හදලා බලන්න අනිවාර්යෙන් උත්තර එනවා. මට දාන්න ඕන හදලා. හරි? right. එහෙනම් වෙලාව හරි අපි ආයිබෝන් කියමු නේද? බලන්න අපි නම් ටික ඔක්කොම ආයෙ ගත්තද කියලා අන්තිමට නෑ. කලින් එකේ ඇති. අඩේ පොඩ්ඩයින්. හරි හනා you welcome. chat එකේ ඇතිනේ මම ඒකෙන් ගන්නම්. හිටපු අය. සේව් කරගත්තේ නෑ. පොඩ්ඩයින්. රශිනි මට උදව්වක් කරන්න පුළුවන්ද? हाँ सर හැමදාම රශිනිම තමයි අල්ලගන්නේ. මේ මගේ අර ටික සේව් කරගන්න නැතුව තමයි මම මේ ලැප් එක ඔෆ් උනේ. ඔයාලට පුළුවන් ද මට නම් ටික දාන්න හිටපු අයගේ? මතකයිද? हाँ सर दाना අනේ ප්ලීස්. हाँ හිටපු නම් ටික දාන්න. මට මෙතන ඉන්න ටික මතකයි. ඔයා සඳලි, හැනා, අසුන්ත, සුදීප,
සොනාලිලා දෙන්න දිලුම් අංජිල සඳුනි තව එක්කෙනෙක් හිටියා කසුනිකාවෙන්දි සහ තව එක්කෙනෙක් හිටියා සඳුනි සඳුනි කල්පනා එහෙනම් මගේ කල්පනාව හොඳයිනේ මං කිව්ව ටික හරිනේ කෝකටත් ඔයා දාන්න මට ප්ලීස් එහෙමනම් අපි සමු ගන්නවා මෙන්න දානවා Right. Tunai, tarai, 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 namai. දහයක් 11ක්ද හිටියේ 11ක් හිටියා නේද 10යිනේ කල්පනා මුතුමාලි කියන්නේ හැනාද කල්පනා මුතුමාලි කියන්නේ ඔව් සර් හරි රයිට් අන්තිමට දැම්ම රශිනි ගෙනවනේ රශිනි ශාරුකා කියලා මං හිතුවා මතක වෙයිද දන්නේ නැහැ කියලා ඒක මාත් බැලුවේ නම් ටික දාගෙන ගියා අයියෝ නෑ ඒක මතක වෙන්නේ ඒක මතක නැහැනේ right සොනාලිගේ නම තියෙනවා සොනාලි බිනරි right okay එහෙනම් දරුවනේ සුබ දවසක් ප්‍රවේශමෙන් ඉන්න අපි මුණ ගැහෙනවා සිකුරාදා ඊට කලින් අනිත් අයට ඕන වෙලාවක් පුළුවන් ඇතිනේ එහෙම වුණොත් උදේ තමයි වැටෙන්නේ මම පොඩ්ඩක් ඩිස්කස් කරලා මම ඊට කලින් ආයේ දිලුම්ටත් කතා කරලා බලලා බලමු තව දවසක් arrange කරගන්න නැති වුණොත් ඊළඟ සතියේට අපි දාමු එදා කට්ටුන්න දවසට right හරි පුතේ එහෙනම් have a nice day thank you sir welcome Hasunta